right ගිය සතියේ අපි කතා කරේ systems lesson එක ගැන. එතකොට ඒකේ අපි අවසානට කතා කර හිටියේ කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන එක, functional non functional requirements කියන එක ගැන. හරි, එතනින් ඉස්සරහට අද කතා කරන්න යමු. අද අපිට ගොඩක් වෙලාවට DFD design කරන එක ගැන කතා බහ කරගන්න පුළුවන් වෙයි. right, මට චුට්ටක් confirm කරන්න ඔයගලගේ tute එකේ අග තියනවද කියලා DFD step by step කියලා පොඩි tute part එකක් තියනවද කියලා මට චුට්ටක් confirm කරන්න. අන්තිම පිටු වලට තමයි අමුල්ලා තියෙනවා නම් අමුල්ලා තියෙන්න ඕනෙම. tutes අරගෙන නේද හැමෝම ඉන්නේ? tutes අරගත්තේ නැති අය ඉන්නවද? තියෙනවනේ. right, okay. හරි සහ. සහන් ඉංග්‍රීසි මීඩියම්ද සිංහල මීඩියම්ද පුතාගේ ටියුට් එක? right. හරි අපි මේක කතා බහ කරගෙන යමු. මම හිතන්නේ ස්ක්‍රීන් එක පේනවා ඇති. දැන් අපි මේ වෙනකන් අපි කරපු කතාව තමයි අපි මේ සිස්ටම් එකක් හදන්න යන්නේ. සිස්ටම් එකට අදාළව තියෙන මූලික විශ්ලේෂණය සිදු කර ගන්නවා. ඒ කියන්නේ ක්ලයන්ට් ඇවිල්ලා අපිට කිව්වම මොකක්ද එයාගේ උවමනාව කියන එක. ඒකට අදාළව මූලික විශ්ලේෂණය සිදු කර ගන්නවා. මොන වගේ උවමනාවක්ද එයාට තියෙන්නේ, මොන විදිහටද ඒක සපුර ගන්න පුළුවන් කියන එක ගැන දල අදහසක් අරගන්න. රෆ් අයිඩියා එකක් අරගන්න. ඊළඟට ඒ සඳහා වෙන විකල්ප විසඳුම් අපි ඉදිරිපත් කරනවා. මොනවාද තියෙන alternative solutions මේ සම්බන්ධයෙන් තියෙන ඔයාගේ ප්‍රශ්නට දෙන්න පුළුවන් විසඳුම් මොනවාද කියන එක. ඒ solutions වලින් එකක් client පුළුවන් තෝරගන්න. client එක තෝරගත්තයින් පස්සේ අපි ඒ තෝරගන්න පද්ධතියට අදාළව නැත්නම් තෝරගන්න solution එකට අදාළව ඒකේ තියෙන ප්‍රමුඛතාකරණය prioritization කියන එක කරගන්නවා. මොකද්ද මුලින් සිද්ධ වෙන්න ඕනේ, මොකද්ද ඊළඟට සිද්ධ වෙන්න ඕනේ කියන ආකාරයට අපි ප්‍රයොරිටයිස් කරගන්නවා. මොන ක්‍රියාපිළිවෙලටද මේක ඉදිරිපත් වෙන්න ඕනේ නැත්නම් ගොඩ නැගෙන්න ඕනේ කියන එක ගැන. ඒ වගේම තමයි ඒකට අදාළව අපි ශක්‍යතා අධ්‍යයනයක් feasibility study එකක් කරනවා. feasibility study එක කරන්නේ project team එකට මේ project එක කරනකොට එන්න පුළුවන් අභියෝග සහ තියෙන අඩලුහුඩුකම් ටික ගැන හොයාගන්න, client ගේ පැත්තට තේරුම් කරලා දෙන්න. එයාගේ පැත්තෙන් මොන දේවල්ද සපිරෙන්න ඕනේ සහ මොනවාද එයාට ඒකට අදාළව හම්බෙන benefits කියන එක. ඒ කියන්නේ ශක්‍යතා අධ්‍යයනයේදී ගැටලු සහ පිළිතුරු කියන දෙකම ගැන අපි කතා බහ කරනවා. right. ශක්‍යතා අධ්‍යයනය කරලා ඉවරනයින් පස්සේ client figure out වෙනවා එයාට මේ project එක ඉස්සරහට ගෙනියන්න පුළුවන්ද, ගෙනියන්න සුදුසු එකක්ද, එහෙම නැත්නම් ගෙනියන්න බැරි එකක්ද කියන එක. එතකොට ඒ කියන සුදුසුකම ඒ කියන අයිඩියා එක අරගත්තයින් පස්සේ ක්ලයන්ට් කියනවා රයිට් ඔයගොල්ලෝ ඉස්සරහට මේක කරගෙන යන්න කියලා. එතනින් ඉස්සරහට තමයි අපි පද්ධතිය බොහොම ගැඹුරින් විශ්ලේෂණය කිරීම සිදු කරගන්නේ. ඒකට අදාළව කරන පළවෙනි විශ්ලේෂණය තමයි නැත්නම් ඒකට පළවෙනිම කියලා කියන්න බෑ අපිට. ඒකට අදාළව අපිට කරගත යුතු එක විශ්ලේෂණයක් තමයි මෙන්න මේ කාර්යබද්ධ අවශ්‍යතා සහ කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන එක තෝරා ගැනීම. මොකද මේක තෝරා ගැනීම අවශ්‍යයි සිස්ටම් එකෙන් මොනවාද සිද්ධ වෙන්න ඕනේ කියන ටික ඩිෆයින් කරගන්න. right. එතකොට කාර්යබද්ධ අවශ්‍යතා යටතේ අපි කතා බහ කරනවා පද්ධතියකින් මොනවද පරිශීලකයා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් පද්ධතිය මොන වගේ දෙයක්ද පරිශීලකයාට දෙන්න හදන්නේ කියන එක ගැන. කාර්යබද්ධ නොවන අවශ්‍යතාවලදී අපි ෆිගර් අවුට් කරගන්නවා මොන වගේ සීමාවන්ද
මේ පද්ධතියට අදාළව අපි පවත්වා ගත යුත්තේ නැත්නම් පවත්වා ගන්න ඕනේ කියන එක. ඒතර මේක ලියනකොට මේ IEEE සම්මතය යොදා ගන්න කියලා මම කතා කරා. එතකොට මෙතන මේ මම අර යුතුය යුතය කියන වචන දෙක මෙතන සඳහන් කරන්න බැරි වෙලා තියෙනවා සිංහල ටියුට් එකේ. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ සඳහන් කරගන්න. ඊටා වැදගත් අවශ්‍යතාවක් දක්වන්නේ ඔතන ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරලා තියෙන shall යන කියන එක. එතකොට මෙතන යුතුයමය කියන සිංහල වචනේ එන්න ඕනේ. shall කියන එකට අදාළව යුතුයමය කියන සිංහල වචනේ එන්න ඕනේ. ඊළඟට at නම් හොඳ නැත්නම් nice to have කියන නැත්නම් permanent නැති අත්‍යවශ්‍ය නොවන ඒවා අපි පාවිච්චි කරන්නේ. අත්‍යවශ්‍ය නොවන දේවල් අපි සඳහන් කරන්නේ should කියන ඉංග්‍රීසි වචනයත් එක්ක නැත්නම් යුතුය කියන සිංහල වචනයත් එක්ක. එතකොට මේ දෙක ඒ විදිහට තබා ගන්න ඕනේ. ඔයගලන්ට මම මේ requirement list එක ගැන කියනකොට එදා කිව්වා සඳහන් කරගන්න මේ shall be able to prepare character certificate කියන එක සිංහල කට්ටිය සිංහලෙන් ලියා ගන්න කියලා නේද? චරිත සහතිකයක් සෝදානම් කළ හැකි විය යුතුයමය. ඊළඟට shall be able to prepare leaving certificate හැර යාමේ සහතිකයක් සූදානම් කළ හැකි විය යුතුයමය. right ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන ඕන දෙයක්. ඒකයි යුතුයමය කියන වචනේ අපි පාවිච්චි කරන්නේ. should කියන ඒවාට යුතුය කියලා අවසන් කරන්න පුළුවන්. should be facilitate advertise on web. අන්තර්ජාලය මත මොනවාද advertisement වෙළඳ දැන්වීම පළ කිරීමේ හැකියාව තිබිය යුතුය. right ඔය වගේ දේවල් අපිට functional and non functional නැත්නම් කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන විදිහට වර්ගීකරණය කරගන්න පුළුවන්. right එතකොට කාර්යබද්ධයකෙත් තියෙනවා අපි කතා කරපු විදිහට අනිවාර්යෙන් සිද්ධ විය යුතු දේවල් සහ තිබුණොත් හොඳ දේවල්. කාර්යබද්ධ නොවන ඒවායිත් තියෙනවා අනිවාර්යෙන් කළ යුතු දේවල් සහ තිබුණොත් හොඳ දේවල්. right ඕක අපි ගිය සතියේ කැටගරි කරලා කතා කරා parts දෙකකට. right මට තප්පරයක් දෙන්න එතන දිග අර ගන්නකම්. right මේ විදිහට තමයි අපි මේක වෙන් කරගත්තේ. කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන කියන විදිහට අපි වෙන් කරගත්තා. ඊට පස්සේ හැම එකක්ම අනිවාර්ය සහ අනිවාර්ය නොවන. ඒ කියන්නේ essential සහ nice to have කියන එක. ඒතර essential ඒවා shall කියන වචනේනොත් අනිවාර්ය නොවන ඒවා should කියන වචනේනොත් නැත්නම් යුතුය කියන වචනේනොත් එක්ක අපි ලියන්න ඕනේ කියන එක කතා බහ කරා. හරි. ඒතර අද කතා කරන්නේ මේ වගේ විශ්ලේෂණය කරගන්න පුළුවන් තව මෙවලමක් ගැන. right මේකට අපි කියනවා business activity modeling කියන අපි කතා කරනවා business activity එකක් model කරනවා කියලා කියන්නේ business activity එකක් කියලා කියන්නේ ආයතනයක තියෙන ක්‍රියාකාරකම් වලට. right එතකොට ඒක මේ business කියලා කිව්වම ව්‍යාපාරයක් කියන එකම මුල් කරගෙන හිතන්න යන්න එපා. ඕනෑම ආයතනයකට අදාළව දැන් උදාහරණයක් විදිහට පාසලක් අරගත්තොත් පාසලකත් තියෙනවා business activities. right ව්‍යාපාරයක් ගත්තම ව්‍යාපාරය තුලක් තියෙනවා business activities. එතකොට අන්නේ activities ටික මොඩල් කර ගැනීම තමයි අපි මේ BAM එකේ කරන්නේ business activity modeling. දැන් මෙතන ඔයගලට උදාහරණයක් විදිහට පෙන්නලා තියෙන පින්තූරේ right මෙතන activities කීපයක් ඒ කියන්නේ register කිරීමට අදාළව තියෙන activities කීපයක් තමයි මෙතන දීලා තියෙන්නේ. මෙතන පෙන්නලා තියෙනවා මේ receiving admission application දෙක හම්බ වෙනවා. ඊට පස්සේ ඒක admission එකේ validity එක check කරනවා. student register කරගන්නවා. student register එක check කරනවා. එතකොට ඒ student register එක check කරනවා කියන තැනට එන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා නේද?
may receive student information inquiry, send inquiry to vice principal, then again check student registry කියන එක. ඒතර ඔය විදිහට පාරවල් දෙකකින් පැමිණීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ student registry එක ගාවට ආවයින් පස්සේ යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. Gather data from sample form එකක් දීලා දත් එකතු කර ගැනීම කරන්න පුළුවන්. නැත්නම් student file එක prefer කරන්න පුළුවන්. right? ඊට මේ sample දත් අරගත්තයින් පස්සේ form එක fill කරනවා. ඊට පස්සේ teaching charge කියලා disciplinary actions තියනවාද විනය කටයුතු සම්බන්ධ දේවල් තියනවාද කියන එක සඳහන් කරගන්නවා. physical education වලට අදාළ ටීචර්ට තියෙන දේවල් ටික සඳහන් කරගන්නවා. ඊළඟට extra curricular activities තියෙන ටික සඳහන් කරගන්නවා. librarian ගෙන් දේවල් ටික සඳහන් කරගන්නවා. student file එක check කරනවා. එතකොට අර student registry එකෙන් පස්සේ ඔය ක්‍රියාවලිය ටික කරලා ඇවිල්ලා student file එක check කරන්න පුළුවන්. නැත්නම් කෙලින්ම student file එක check කරන්න පුළුවන්. ඊට පස්සේ information form එක fill කරා, print කරා, vice principal ට set කරා, student signature එක ගත්තා, principal signature එක ගත්තා. ඒතර මෙතන තියෙන්නේ මේ ස්ටුඩන්ට් අදාළව තියෙන තොරතුරු පිළිබඳ විමසුමක් සම්බන්ධයෙන් සිදු කරන ක්‍රියාවලියක් සහ මේ ඇඩ්මිෂන් වලට අදාළ සිද්ධ වෙන ක්‍රියාවලියක් ගැන විස්තර කරලා. ඒතර මේක එක එක ආයතනවල එක එක ඕගනයිසේෂන්ස් වල ක්‍රියාවලිය එක එක විදිහට ඇඳෙන්න පුළුවන්. right? මේකේ තියෙන වැදගත්කම තමයි මේ කියන බිස්නස් ඇක්ටිවිටි ටික මොඩල් කරගත්තම අපිට පුළුවන් මේ බිස්නස් එකේට අදාළව තියෙන ඕගනයිසේෂන් එක ඇතුලේ සිද්ධ වෙන ඇක්ටිවිටීස් ටික වෙන් කරගන්න. දැන් මේ ඉරකින් වෙන් කරලා තියෙන්නේ ඔෆිස් එක ඇතුලේ නැත්නම් පාසල ඇතුලේ සිද්ධ වෙන ඇක්ටිවිටීස් ටික. ඒතර මේ BAM එක අඳින එකේ මූලිකම පරමාර්ථය තමයි සිස්ටම් එකේ බවුන්ඩරි right. එතකොට බිස්නස් එකේ තියෙන ඇක්ටිවිටි එක නැත්නම් මේකට අදාළව ඕගනයිසේෂන් එකකට අදාළව ඕගනයිසේෂන් එක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියන එක අඳුනගන්න සහ ඒකේ බවුන්ඩරි එක තීරණය කරගන්න අපිට මේක වැදගත්. උතන්දි වැදගත්ම දෙයක් තමයි සිස්ටම් එකේ බවුන්ඩරි එක කියලා කියන්නේ. මොකද ඉස්සරහට ඔයගලන්ට අඳින්න ඉන්න data flow diagram නැත්නම් විභාග ප්‍රශ්නට අදාළ වෙන diagram එකේදී මේ බවුන්ඩරි එක ගැන ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. එළියේ ඉඳලා සම්බන්ධ වෙන අය කවුද කියලා අඳුනගන්න. right? ඒක නිසා BAM එක පාවිච්චි කරන්නේ ප්‍රධාන වශයෙන් සිස්ටම් එකේ තියෙන බවුන්ඩරි එක ෆිගර් අවුට් කරගන්න කියන එක මතක තියාගන්න. right? එතකොට මෙන්න මෙතනින් ඉස්සරහට තමයි වැදගත්ම පාර්ට් එක කතා බහ කරන්නේ. දත්ත ගැලීම ආදර්ශනය කිරීම නැත්නම් දත්ත ගැලීම ආදර්ශකරණය කියන එක data flow modeling කියන එක. ඒතර මේ data flow modeling වලදී අපි පැහැදිලිවම කතා කරන්න හදන්නේ අපේ සිස්ටම් එකේ අපි හදන software එකේ software එක සම්බන්ධ වෙන පිරිස කවුද? ඒ පිරිසගෙන් සිස්ටම් එකට නැත්නම් software එකට ගලන දත්ත මොනවද? software එකෙන් ඒ පිරිස පැත්තට නැත්නම් external entities කියලා කියනවා අපි ඒගොල්ලන්ට. external entities වලට ගලන දත්ත මොනවද කියන එක ගැන මූලිකව කතා බහ කරනවා. ඒක තමයි පළවෙනි ඩයග්‍රෑම් එක අපි අඳින. ඊට පස්සේ අපි මේ ඩයග්‍රෑම් එක විහිදුවනවා, expand කරනවා. right? ඒ ඩයග්‍රෑම් එක විහිදුවලා අපි කරනවා ඒ සිස්ටම් එකට ගලාගෙන ආපු සිස්ටම් එක තුලට ගලාගෙන ආපු දත්ත සිස්ටම් එක ඇතුලේ කොහොමද මොනවාද ගලන්නේ කරන්නේ process වෙන්නේ ස්ටෝර් වෙන්නේ කොහොමද කියන එක සිස්ටම් එක ඇතුලේ අපි කතා බහ කරලා බලමු. right? So what? Can I play my bed today? How come? Start this doing. right. එතකොට මෙතන ඉඳලා අපි ඉස්සරහට data flow diagram කියන diagram එක තමයි මූලිකව කතා කරන්නේ. right? මේ data flow modeling වලට අදාළව. නමුත් data flow modeling කියලා කියන්නේ data flow diagram එක විතරක් නෙවෙයි. right? ඉස්සරහට යනකොට තව දේවල් හම්බ වෙනවා. එතකොට මේ දේවල් ටික ගැන කතා බහ කරමු.
හරි මෙතන මේ තියෙන data flow diagram එක ගැන මේ DFD සංරචක කියලා කතා බහ කරලා ඒ ගැන මූලික දැනුමක්. ඒත් මේකට අදාළව තියෙන නෝට් එක ඔයගලන්ගේ නෝට් එක ඉවර වෙන තැන. right ඒ කියන්නේ මෙන්න මේ නෝට් කොටස මම ඔයගලන්ට කනෙක්ට් කරලා ඇති. right දත්ත ගැලීම් සටහන printing mistake එකක් වෙනවා. දත්ත ගැලීම් නෙවෙයි දත්ත ගැලීම්. සටහන පියවරෙන් පියවර කියලා සලකුණු ටික රිෆර් කරලා ඔන්න ඕක පොඩ්ඩක් රිෆර් කරන්න මම දැන් ඕක වයිට් බෝඩ් එකේ ඇඳ ඇඳ අපි කතා බහ කරනවා right හරි DFD එකට අදාළව ඔයගොල්ලෝ මෙන්න මේ දේවල් ටික ගැන දැනගන්න ඕනේ right data flow diagram එහෙනම් අපි DFD කියලා කතා කරනවා DFD එක සිද්ධ වෙන්නේ අධීර වශයෙන් data flow diagram කියන එක සිද්ධ වෙන්නේ අධීර වශයෙන් දැන් අපේ සිලබස් එකේ හැටියට මුලින්ම අපි අඳිනවා context diagram කියලා රූප සටහනක් right මේකට කියනවා සන්දර්භ රූප සටහන කියලා right මේ තමයි very first diagram එක අපි අඳින්නේ ඊට පස්සේ මේ සන්දර්භ රූප සටහනම තව දුරටත් විහිදුවලා අපි අඳිනවා level 1 DFD කියන එක right පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහන right එතකොට ඕක ඊට පස්සේ උතනින් එහාට levels ටික තමයි දිගාරින්න පුළුවන් right level 2 DFD කියලා අපිට අඳින්න පුළුවන් දෙවන මට්ටමේ ඊළඟට level 3 අඳින්න පුළුවන් right ඊළඟට level 4 අඳින්න පුළුවන් ওই විදිහට කන්ටිනියු කරන්න පුළුවන් right ඒතර ඔක පියවරෙන් පියවර සිද්ධ වෙන ක්‍රියාවලියක් රූප සටහන් සෙට් එකක් right හරි ඔක අපි මුලින්ම කතා කරන්නේ context diagram එක ගැන හැමදේටම කලින් DFD වල තියෙන symbols ටික ගැන අපි දැනගන්න ඕනේ right DFD symbols right සලකුණු ටික මොන වගේද කියලා data flow diagram එකක අපිට හම්බෙන සලකුණු තමයි පළවෙනි එක්කෙනා external entity අපි සිංහලෙන් කියනවා බාහිර භූතාර්ථ කියලා. right එතකොට බාහිර භූතාර්ථයක් ඉන්ඩිකේට් කරන විදිහ තමයි oval shape එකක් පාවිච්චි කිරීම. විභාගෙදි මේ ගැන හොඳට සැලකිලිමත් වෙන්න හේතුව මේක බොහොම ස්ට්‍රික්ට්ලි බලනවා. ඒ වගේ මෙතන ලියන්න පුළුවන් ඒක වචනයක්. student සිංහලෙන් ශිෂ්‍යයා right ඒ වගේම තමයි අපිට පුළුවන් මේ බාහිර භූතාර්ථ රිපීට් කරන්න අපේ ඩයග්‍රෑම් එකේ right ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගුරුවරයා නැත්තම් ටීචර් කියලා ලියලා ටීචර්ව රිපීට් කරනවා නම් සිංහල ඉංග්‍රීසි දෙකම ලියන්න කියලා නීතියක් නැහැ මම මේ සිංහල ඉංග්‍රීසි දෙකම ලියන්නේ ඔයගොල්ලන්ගේ දැන ගැනීම සඳහා එතකොට ටීචර් කියන එක ඩුප්ලිකේට් කරනවා නම් ඔය වගේ ඇල ඉරක් තියෙන්න ඕනේ එතකොට ටීචර් පාවිච්චි වෙන හැම තැනම ඔය ඇල ඉර පේන්න තියෙන්න ඕනේ right මේකෙන් කියනවා
මේ teacher කියන entity එක මේ diagram එකේ තව කොහේ හරි තියෙනවා කියන එක. ඊළඟට දෙවෙනි එක්කෙනා ඔයගලගේ tut එකේ තියෙන්නේ දෙවෙනි එක්කෙනා process එකක් විදිහට මම context diagram එකට නැත්නම් සන්දර්භ රූප සටහනට අවශ්‍ය කට්ටිය මූලිකව කතා බහ කරලා ඉන්නවා. ඊට පස්සේ අපි අනිත් දේවල් ටික දෙක ගැන කතා කරමු. දත්ත ගැලීම right data flow එක. මේක තමයි ගොඩක් අය වරද්ද ගන්න දේ. මේ ඩයග්‍රෑම් එකේදී හොඳට මතක තියාගන්න අපි එක තැනක ඉඳලා තව තැනකට ගලන්නේ දත්ත data කියන එක. right? එතකොට data ගලනකොට ඒ ගැලීම උඩ ලියවෙන්න ඕනේ අදාළ දත්තය මොකක්ද කියන්නේ. right data එක. ඒ කියන්නේ invoice එකක් වගේ දෙයක්. කියලා කියන්නේ data එකක්. අපි ඕනම document එකක් data එකක් කියලා සලකනවා. invoice එකක්, bill එකක්, right? ඊළඟට අපි විශේෂයෙන් අපි මුදල් භාවිතා කරනකොට මුදල් කියන එක අපි document එකක් කියලා සලකනවා. payment එක, cash, එහෙම නැත්නම් credit card එක, right? ඒ වගේ document එකේ නම විතරයි ලියන්නේ. එහෙම නැතුව කොයි වෙලාවකවත් මේකට ක්‍රියාවක් ලියන්න එපා. right? මුදල් ලබා දෙනවා. right? issuing money නැත්නම් producing money එහෙම ලියන්න එපා. right? sending invoice එහෙම ලියන්නේ නැහැ. invoice එක විතරයි අපි send වෙන්නේ කොතනද ඉඳලා කොතනද කියන එක data flow එක හරහා පෙන්වන්නේ. ඒතර ඔයාලට data flow එකක් භාවිතා කරන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ඊතලයක්. ඊතලය මැද්දේ මේක හරිම වැදගත්. මේක මේ විදිහටම පාවිච්චි කරන්න ඕනේ. ඊතලය මැද්දේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ මොකක්ද flow වෙන data එක කියලා. right? උදාහරණයක් විදිහට නේද? ඔයාලට යන්නේ student details නම් ශිෂ්‍ය දත්ත නම් right? ඒක ලියවෙන්න ඕනේ ඊතලයේ මැද්දේ. ඒ කියන්නේ මේක ලියවෙන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට තමයි දත්ත ගැලීම සටහන් වෙන්න ඕනේ. right? සිංහලෙන් නම් ශිෂ්‍ය තොරතුරු. එතකොට මේ ඊතලය මතක තියාගන්න අදාළ දිශාවට. ඒ කියන්නේ කොතන ඉඳලා කොතනටද කියන එක ඉන්ඩිකේට් කරන්න ඕනේ. right? ඒ වගේම තමයි දැන් මේ වගේ දත්ත ගැලීමක් සිද්ධ වෙන්නේ භූතාර්ථයක් බාහිර භූතාර්ථය හා සිස්ටම් එක අතර. කියන්නේ සිස්ටම් එක වෙත ගලන දත්ත පද්ධතිය වෙත හෝ පද්ධතියෙන් ගලන දත්ත අපි මේ විදිහට පෙන්නනවා. right? තව විශේෂ දත්ත ගැලීමක් සිද්ධ කරන්න පුළුවන් entity එකකින් entity එකකට. right? බාහිර භූතාර්ථයකින් තවත් බාහිර භූතාර්ථයකට. එහෙම දත්ත ගැලීමක් අපි කඩිරකින් තමයි පෙන්වන්නේ. right? උදාහරණයක් විදිහට අපි එතන අරගත්තොත් student කියලා entity එකක්. මෙතන අරගත්තොත් teacher කියලා entity එකක්. අපි හිතමු මේ දෙන්න අතර හුවමාරු වෙන student ගෙන් assignment එක ලබා දෙනවා teacher ට කියන එක. එතකොට මෙතන එන්න ඕනේ assignment එක තමයි දත්තය. එතකොට මේක ගැලෙන්නේ කඩිරි හරහා. right? එතකොට ඕක විශේෂ අවස්ථාවක්. right? හරි. මේ කියපු දේවල් ටික ඔළුවට ගියාද? තේරුණාද? කන්ෆර්ම් කරන්න බලන්න.
ළමයි right අනිත් අය එක්කෙනෙක් කන්ෆර්ම් කරා අනිත් කට්ටිය right දෙන්නයි හරි තුන් දෙනයි හතර දෙනයි හරි පස් දෙනයි right හරි අපි ඉස්සරහට යමු මේ දත්ත ගැලීම කියන එක සිද්ධ වෙන්න පුළුවන් විදි ගැනත් මම පොඩ්ඩක් මෙතෙන්ද කියලා යන්නම් ඒක ඔයගොල්ලෝ ටියුට් එකට මෙතනින් ඇඩ් කරගත්තට කමක් නැහැ මම හිතන්නේ මේ කඩේලි වලින් ගැලීම කියන එක ඔයගලන්ට ටියුට් එකේ මම පෙන්නලා නැහැ ඔයගලන්ගේ ටියුට් එකේ දත්ත ගැලීම කියන එක තියෙන්නේ මේ අගටම මෙතන යටින් කඩේලි පොඩ්ඩක් ඇඳගෙන අඳින්න පුළුවන් ඒ සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියාවලිය පොඩ්ඩක් ඇඳ ගන්න. ඒ කියන්නේ මම මෙතන ඇඳලා තියෙන දේ ඕගලන්ට ඇඳ ගන්න පුළුවන් මෙතන. right? ටක් ගාලා ඇඳ ගන්නකොයි. ඒ වගේම තමයි අර මම නම් කරලා තියෙන ටික මෙන්න මේ පද්ධතිය වෙත හෝ පද්ධතියේ සිට ගැනීම කියන එකත් ඉන්ඩිකේට් කරගන්න. ඉංග්‍රීසි ළමයි from or to the system කියලා ලියාගත්තා නම් හරියි. right මෙතන මම පෙන්නන්නම් වළංගු සහ වළංගු නොවන දත්ත ගැලීම් මොනවද කියන එක. ඔයගොල්ලෝ data flow diagram එක අඳිනකොට අඳින්න පුළුවන් දත්ත ගැලීම් සහ බැරි දත්ත ගැලීම් මොනවද කියන එක. right සාමාන්‍යයෙන් වළංගු වන දත්ත ගැලීම් කියන ටික මම මුලින් කතා කරනවා. right වළංගු දත්ත ගැලීම් විදිහට අපිට කතා කරන්න පුළුවන් entity එකක ඉඳලා system එකට right මේක තියෙනවා entity එකක ඉඳලා system එකට ආයෙ පුළුවන් entity එකක ඉඳලා process එකකට process එක කියන්නේ මොකක්ද කියන එක අපි තව ටිකකින් කතා කරනවා right මේකට අපි කියනවා process කියලා right ඒ වගේම අර කලින් අපි කතා කරපු entity එකකින් තවත් entity එකකට right ඒ වගේම තමයි තව පුළුවන් අඳින්න process එකකින් ඉස්සරහට අපි කතා කරනවා data store එකක් කියලා එකක්
දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන් තරක් කියලා තියෙනවා data store එකට. ඒත් process එකකින් data store එකට දත්ත ගන්න පුළුවන්. data store එක මේ විදිහට. ඍජු කෝණාශ්‍රයක් එක පැත්තක් වැහිච්ච නැති. මේ විදිහට මෙතන කොටුවක් තියෙනවා. මේක data store එකට ගලන්න පුළුවන්. අනිත් පැත්තත් පුළුවන්. මෙයාට මේ වගේ විරුද්ධ අතට ගැලීම් සිද්ධ කරන්න පුළුවන්. සිස්ටම් එකෙන් එන්ටිටි එකට එන්න පුළුවන්. ප්‍රොසෙස් එකෙන් එන්ටිටි එකට එන්න පුළුවන්. එන්ටිටි දෙකක් අතර දෙපැත්තට මාරු වෙන්න පුළුවන්. ඒ වගේම data store එකකින් data store එකකට එන්නත් පුළුවන්. sorry data store එකකින් process එකකට එන්න පුළුවන්. ඒ වගේම තමයි බොහොම කලාතුරකින් අපිට දකින්න හම්බ වෙනවා process එකකින් process එකකට data ගන්න. ඒකත් වළංගු ආකාරය. right. ඔය හැම තැනකම මැද්දේ දත්තේ ලියවෙන්න ඕනේ. උතර මම මේ දිශාව විතරයි ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ. right අපි ඕක අරගන්නවා වළංගු දත්ත ගැලීම් විදිහට. තමයි තත්පරයක් දෙන්න. හරි එතකොට ඔය අපි කතා කරේ වළංගු දත්ත ගැලීම්. ඒ කියන්නේ අපිට DFD එකක අඳින්න පුළුවන් data flows. right ඒ වගේම තමයි වළංගු නොවන දත්ත ගැලීම් සෙට් එකකුත් තියෙනවා. කියන්නේ වැරදි ඒවා. right වළංගු නොවන දත්ත ගැලීම් කියලා කියන්නේ මෙන්න මේ වගේ. ඔයගලන්ට බෑ entity එකක ඉඳලා කෙලින්ම data store එකකට දත්ත ගන්න. right මේක වැරදි. ඔක වැරදි. අනිත් පැත්තට යාගේ අනිත් පැත්තට කරන්නත් බෑ. ඔය ආකාර දෙකම වැරදි. right ඒ වගේම තමයි data store එකක ඉඳලා තවත් data store එකකට දත්ත ගන්න. data store 1 එක data store 2 කියලා ගත්තොත් මේ පැත්තට දත්ත ගැලීමක් තියෙන්නත් බැහැ. මේ පැත්තට දත්ත ගැලීමක් තියෙන්නත් බැහැ. right ඕකත් වැරදි. right ඔය කියන දත්ත ගැලීම් ටික සිද්ධ වෙන්න බෑ. ඒකට ඔන්න ඕක ඔය දෙක වැරදි කියලා සඳහන් කරගන්න. ඔයගලගේ නෝට් එකේ මේක ඇඳගන්න එක වටිනවා. right වළංගු දත්ත ගැලීම් වළංගු නොවන දත්ත ගැලීම් මොනවද කියලා. right හරි විනාඩියක් අරන් ඇඳ ගන්නටක් ගන්න. ඇඳලා ඉවර වෙච්ච ගමන් මට කියන්න.
හරි ඉවරද ළමයි right එක්කෙනෙක් ඉවරයි අනිත් අය right 3 දෙනෙක් ඉවරයි 4 දෙනෙක් ඉවරයි සුබෝධ හෝ සුබෝධා ඉවරද right හරි හරි එතකොට data flows ටික ඔය විදිහට සිද්ධ වුණාම right දත්ත ගැලීම් ටික ගැන කතා කරලා ඉවරයින් පස්සේ level 1 වලට අදාළ වෙන components දෙක ගැන කියලාම අපි මුලින් ඉඳලා වැඩි කතා කරන්න පටන් ගමු තුන්වෙනි component එක වෙන්නේ process එක නැත්නම් ක්‍රියාවලිය කියලා අපි කියනවා right මෙයාගේ විදිහ මේ වගේ ඇත්තටම අපි context diagram එකේදී system එක කොටුවකින් ඇඳලා පෙන්නනවා තව ටිකකින් ඔයගොල්ලෝ දකී එක ඒ කොටුවකින් අඳින්න හේතුව ඒ system එක කියලා කියන්නේ අපි කියනවා one big process එකක් කියලා එක ලොකු ක්‍රියාවලියක් කියලා ඒ system එක ඇතුලේ තියෙන කුඩා කුඩා ක්‍රියාවලි තමයි අපි මේ විදිහට ඇඳලා පෙන්නන්නේ එතකොට මෙතනට අපි ID එකක් දෙන්න ඕනේ right ඒ දෙන ID එක ඔයගලන්ට හම්බෙන පළවෙනි process එකේදී නැත්නම් පළවෙනි level 1 diagram එක අඳිනකොට මෙතන 1.0 කියලා තමයි අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ right සමහර අවස්ථාවලදී ඔක 1 කියලා විතරක් නම් වෙන අවස්ථාවක් තියෙනවා මේකට අපි කියනවා ID එක කියලා process ID එක කියලා ඊළඟට මෙතන සම්බන්ධ මෙතන ලියන්නේ මේ process එක කරන පුද්ගලයා හෝ කරන තැන right එතකොට මේක assistant නම් කරන්නේ ඒ අදාළ පුද්ගලයා එහෙමත් නැත්නම් person or place who does the process ඊළඟට මෙතන තියෙන්න ඕනේ process එකේ නම right ඔය විදිහට තමයි process එකක් සම්බන්ධ වෙන්නේ සමහර DFDs තියෙනවා process එකක් duplicate කරන්න පුළුවන් නමුත් අපි අපේ syllabus එකේ process එකක් duplicate කරනවා කියන එක ලොකුවට කතා බහ වෙන්නේ නැහැ right ඒතර ඒ වගේම මේක අදාළ වෙන්නේ අර මම මට්ටම් කීපයක් ඔයගලන්ට කිව්වනේ ඒකේ පළවෙනි මට්ටමට අපි මේ process එක ගාව ගන්නේ නැහැ ඒකේ system එක එක තනි කොටුවක පෙන්නනවා external entities ටික වෙනම ඒක වටේට පෙන්නනවා right අන්තිම component එක තමයි data store කියලා කියන්නේ දත්ත ගබඩාව කියලා අපි කියනවා
right data store එක අඳින්නේ මේ විදිහට right මේකේ පළවෙනි එක ඒ කියන්නේ මේ පොඩි කොටුව තියෙන්නේ ID එක සඳහා අර process එකේ වගේම right මෙතනට දාන්න පුළුවන් අකුරු කීපයක් තියෙනවා right ඒක ගැන මම මෙතන පහලින් කියන්නම් ඒක ගැන අපේ ටියුට් එකේ සඳහන් වෙලා නැහැ ඔයගොල්ලෝ ඒකත් එතන සඳහන් කරගන්නවා නම් හොඳයි right ඔයගොල්ලන්ට ඒක එතනදී clear මොන වගේ දේවල්ද ඔයගොල්ලන්ට මේක සඳහන් කරගන්න පුළුවන් වෙන්නේ කියන එක අපි දැන් අර ටියුට් එක මැද්දේදී කතා කරානේ data flow diagram එක ගැන කෙටියෙන් අන්න එතන නම් මම සඳහන් කරන්න ඇති ID එකට එන්න පුළුවන් ක්‍රම මොනවාද කියලා මෙතන සාමාන්‍යයෙන් ID එකේ තියෙන්න පුළුවන් මොඩ් එකක් තියෙනවා මේ මොඩ් එකත් එක්ක ඉලක්කම පාවිච්චි වෙනවා කියන්නේ මේ අකුර change වෙනවා ඔය අකුර වෙනුවෙන් තියෙන්න පුළුවන් දේවල් තමයි මෙතන තියෙන්න පුළුවන් M අකුර manual කියන දේ indicate කරන්නේ නැත්නම් අතියුරු data store එකක් right මේ වගේ වට උදාහරණ තමයි නේද book එකක් files ඒ කියන්නේ cardboard files right right ඔය වගේ දේවල් manual ඊට පස්සේ T කියන වචනෙන් එන්නේ temporary මෙතන temporary කියන්නේ ගොඩක් වෙලාවට digital temporary files වලට right අපේ temp file එක hard disk එකේ තියෙන right ඊළඟට මේක manual temporary නම් T අකුරත් එක්ක වරහන් ඇතුලේ M පාවිච්චි කරනවා right ඒකට ඉලක්කම වැටෙන්නේ T අකුර ගාවට මේ T1 T2 වගේ M1 M2 වෙන්න පුළුවන් T1 T2 වෙන්න පුළුවන් නැත්නම් T1 වරහන් වල M T2 වරහන් වල M මේක temporary manual කියන එක ඉදිරිපත් කරනවා right මේකට උදාහරණ තියෙන්න පුළුවන් file tray එකක් file tray එක කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍ය කාර්යාලවල තියෙනවා එදිනෙදාට එන වැඩ තියාගන්න තැන. ඒකට තමයි අපි file tray එක කියලා කියන්නේ. right එතකොට ඒක එදාට අදාළ දත්ත ටික එදාට අදාළ files ටික විතරයි එතන තියාගන්න. ඒක temporary. එදා ඉවරයෙන් පස්සේ ඒ නැති වෙලා යනවා. right ඒකට අපි කියනවා temporary manual data store එකක් කියලා. අවසානට තියෙන data store එක තමයි D කියලා කියන්නේ digital. right so digital data store එක අපි D අකුරෙන් indicate කරන්නේ. right yeah digital right අපි අංකිත කියලා කියනවා සිංහලෙන් මේකට හොඳම උදාහරණයක් තමයි data table එකක් DBMS එක තියෙන right
ඒතකොට ওই විදිහට අපිට ඔය කියන දේවල් ටික අරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන T1 වලට පස්සේ අපි ලියනවා මේ data store එකේ නම. right, name of the data store. ඒතර මේක ගොඩාක් වෙලාවට බහුවචනයක්. සමහර වෙලාවට singular එනවා. නමුත් ගොඩාක් වෙලාවට බහුවචනයක්. sales, purchases, ඒ කියන්නේ අපි මොකක් හරි data store කරන්න ෆයිල් එකක් පාවිච්චි කරනවා නම් ඒ ෆයිල් එකේ ලියන නම. අපි එතකොට sales file කියලා ලියන්නේ නැහැනේ. sales කියන නම තමයි මේ ෆයිල් එකේ ලියන්නේ. right, එතකොට මේකට අපි කියනවා name of data store. right, හරි. මේ දෙකක් පොඩ්ඩක් ඔයගොල්ලෝ දාගත්තට කමක් නැහැ. process එක ගැන නම් තියෙනවා ටියුට් එකේ. ඔය අන්තිම පිටුවේ තියෙන components ටිකේ. මේකත් ඔයගොල්ලෝ නාම කරගත්තට කමක් නැහැ. වැඩි දුර ටිකක් විස්තරාත්මකයි. ඊට පස්සේ මම data store එක ගාවට ගෙනියනවා. හරි. ලියා ගන්නට ගන්න. right, data store එක ගැන ලියා ගන්න.
right තමයි ඉවර නම් ටක් ගාලා ඉන්ඩිකේට් කරන්න. right එක්කෙනෙක් ඉවරයි අනිත් අය right හරි ඉස්සරහට යමු එහෙනම්. හරි මම දැන් එනවා ටියුට් එකට. ටියුට් එකේ තමයි ඔයගලන්ට අදාළ කේස් ස්ටඩි එක තියෙන්නේ. right හරි මෙන්න මේ වගේ පොඩි සිදුවීමක් තමයි ඔයගලන්ට විභාගෙදී හම්බෙන්නේ. right දැන් මෙච්චර කාලයකට හම්බෙලා තියෙන විභාග පේපර් වල 2015 ඉඳලා DFD අඳින්න ඔයගලන්ට ඇවිල්ලා තියෙනවා. 2015 පේපර් එකේ 2015 මුල් 15 16 කියන පේපර්ස් දෙකේ ඇවිල්ලා තියෙන context diagram කියන සන්දර්භ රූප සටහන කියන එක. ඊළඟට 2017 ඉඳලා 17 18 19 කියන ටිකේදී level 1 DFD පැත්තට බර කරලා අහලා තියෙනවා. ඒ විදිහට තමයි ගිහිලා තියෙන්නේ පේපර් එක. right හරි අපි මුලින්ම context diagram එක අඳගන්න විදිය පොඩ්ඩක් කතා බහ කරමු. කතා කරලා අපි බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියන එක. හරි මෙතන කතා බහ කරලා තියෙනවා මේ online order system එකක් ගැන. එතකොට ගෙදර ඉඳලා order එක යවන්න පුළුවන් ඒ අදාළ company එකට. ඒ company එකට order එක හම්බුනායින් පස්සේ company එකෙන් invoice එකක් එවනවා order එක කරපු කෙනාට. මෙන්න මෙච්චරක මුදලක් ඔයාගේ order එකට වැය වෙනවා කියන එක. ඒ වගේම තමයි company එකෙන් order එක complete කරලා delivery note එකක් සමග order එක එවපු කෙනා ගාවට භාණ්ඩ ටික deliver කරනවා. ඒ භාණ්ඩ ටික deliver කරාම order කරපු කෙනා deliver note එකයි invoice එකයි compare කරලා order කරපු ඒවාමද ඇවිල්ලා තියෙන්නේ කියන එක confirm කරගෙන payment එකක් කරනවා. payment එක කරාම එතනදී එයාට payment එකට අදාළව receipt එකක් හම්බ වෙනවා. සහ භාණ්ඩ ටික එයාට එයාගේ අතට ලැබෙනවා. right ඔන්න ඔය පොඩි සිද්ධිය තමයි මෙතන අපි කතා බහ කරලා තියෙන්නේ. ඒතර මේ වගේ සිද්ධියක් දීලා මේකට අදාළව data flow diagram එකක් අඳින්න කියලා කිව්වම ඕගලන්ට මුලින්ම figure out කරගන්න ඕනේ මේ කියන සිද්ධියට අදාළව තියෙන පද්ධතිය මොකක්ද? ඒ පද්ධතියට එළියෙන් ඉඳලා සම්බන්ධ වෙන අය කවුද කියලා. මොකද එළියෙන් ඉඳලා සම්බන්ධ වෙන අය තමයි external entities කියලා අපි අරගන්නේ. එහෙම නැත්නම් අපේ oval shape එක ඇතුලේ අපි අඳින්නේ ඒ කට්ටිය. right ළමයි මට තප්පරයක් දෙන්න connection එක පොඩ්ඩක් මාරු කරගන්න ඕනේ. හරි right එතකොට මෙතනදී මුලින්ම අපි අඳුන ගන්න ඕනේ මොකක්ද පද්ධතිය සහ කවුද ඒකට එළියෙන් ඉඳලා සම්බන්ධ වෙන්නේ කියන එක. දැන් හොඳට මතක තියාගන්න මේ data flow diagram එක අපි දැන්
අපේ නෝට් එකේ අපි data flow diagram එක කියන එක කතා කරන්නේ මේ පද්ධතිය විශ්ලේෂණය කරගෙන යනකොට තමයි මෙයා කතා කරන්න පටන් ගන්න. ඒ කියන්නේ මේ තාම අපි තියෙන සිස්ටම් එකක් ඇනලයිස් කරගෙන යන්නේ. එතකොට data flow diagram කියන ඒවා තියෙන සිස්ටම් එකට අදාළව අඳිනවා. ඒ කියන්නේ දැන් කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ? ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඉස්සරහදී ඔයගොල්ලෝ දකීවි ආයිසරයක් data flow diagram එකක් අඳිනවා. අපි අලුතෙන් හදන්න යන සිස්ටම් එකේදී කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන එක පෙන්නනවා. එතෙන්දී යම් වෙනස්කම් කිරීම කරනවා. ඒක එතනදී කතා බහ කරමු. නමුත් data flow diagram පොදුවේ ගත්තම ඇඳෙන්නේ ඔය ක්‍රමයට. right context diagram එකක් තියෙනවා. level 1 එකක් තියෙනවා. level 2 එකක් තියෙනවා. ඔය විදිහට continue වෙනවා. right හරි. එතකොට දැන් මෙතන කතා කරලා තියෙන මේ සිද්ධියට අදාළව බැලුවොත් අපිට සරලව කියලා තියෙන්නේ මේ manual system එකක් ගැන. මෙතනදී නේද? software system එකක් සම්බන්ධ කරගෙන නැහැ. ඒක අත්විරියව සිද්ධ වෙන දෙයක්. call එකක් කරලා email එකක් දාලා නැත්නම් fax එකකින් තමන්ගේ order inform කරනවා company එකට. ඒ company එක order එක අරගෙන invoice එකක් එයාට දැනුවත් කරනවා ඔයා මේක order කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඒ අදාළ ආයතනයේ භාණ්ඩ ටික හරි ගස්සනවා. ඊට පස්සේ ඒක ඩිලිවර් කරනවා. ඩිලිවර් කරනකොට ඩිලිවරි නෝට් එකක් නැත්නම් ලබා දීමේ සටහනක් නැත්නම් බෙදා හැරීමේ සටහනක් දෙනවා කස්ටමර්ට. කස්ටමර් මේ බෙදා හැරීමේ සටහන ඩිලිවරි නෝට් එකයි එයාට හම්බෙච්ච ඉන්වොයිස් එකයි කම්පෙයාර් කරලා බලලා අදාළ පේමන්ට් එක කරනවා. කරාම පේමන්ට් එකට අදාළව රිසිට් එකක් හම්බ වෙනවා. ඒකට ඔය කියන සරල ක්‍රියාව තමයි උතන සිද්ධ වෙන්නේ. ඒ සරල ක්‍රියාව අපි ඉන්ඩිකේට් කරන්නේ මෙන්න මේ විදිහට. right එතකොට මේ good order system නැත්නම් භාණ්ඩ ඇනුම් කිරීමේ පද්ධතිය. ඒතකොට මේක ඩිජිටල් එකක් විය යුතු නැහැ. right පද්ධතියක් කියලා කියන්නේ ඩිජිටල් වෙන්නත් පුළුවන් non digital වෙන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා අපි පද්ධතිය පෙන්වුම් කරන්නේ මේ විදිහට කොටුවක් ඇතුලේ. මම කියවනේ මේක කොටුවක් ඇතුලේ ඉන්න හේතුව මේ තමයි පද්ධතිය කියලා කියන්නේ සිස්ටම් එකේ තියෙන ලොකුම process එක. right එතකොට අපි process එකක් සාමාන්‍යයෙන් square එකක අඳින්නේ. ඒක නිසා මෙතනදිත් good order system එක කොටුවක පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේ සිස්ටම් එකට එලියෙන් සහභාගී වෙන කෙනා. ඒ කියන්නේ කම්පැනි එකේ තමයි සිස්ටම් එක තියෙන්නේ. කම්පැනි එකට එලියෙන් තමයි කස්ටමර් සහභාගී වෙන්නේ. එතකොට කස්ටමර් තමයි මේ සිද්ධියට අදාළව එක්ස්ටර්නල් එන්ටිටි එක විදිහට අපි කතා කරන්නේ. right ඒ කියන්නේ පද්ධතියට පිටතින් සම්බන්ධ වෙන කෙනා. එතකොට එයා සහ පද්ධතිය අතර හුවමාරු වෙච්ච තොරතුරු ටික තමයි අපි මෙතනින් පෙන්නන්නේ. දැන් මම මෙතන ඩයග්‍රෑම් එකේ මම වැරද්දක් කරලා තියෙනවා. මම මේ ඉර මැද්දේ නෙවෙයි අදාළ වචන ලියලා තියෙනවා. right ඒක මම page setup කරනකොට මේ ඉන්ටර්නෙට් එකෙන් අරගත්ත පින්තූරයක් තියෙන්නේ. ඒකේ details ටික දානකොට මම උඩින් තමයි මේක ලියලා තියෙන්නේ. නමුත් හරියටම මැද්දේ සඳහන් වෙන්න ඕනේ. ඊතලයේ මැද්දේ මේක සඳහන් වෙන්න ඕනේ. හරි අපි බලමුකෝ මේක කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියන එක. right එතකොට ඔය කියන සිදුවීමට අනුව අපිට අවශ්‍ය වෙනවා මුලින්ම සිස්ටම් එක නේද? සිස්ටම් එක අපිට මේ විදිහට ඇඳලා පෙන්නන්න පුළුවන්. right මේක අපිට ලියන්න පුළුවන්. මම මෙතන සිංහලෙන් ලියනවා. ඉංග්‍රීසියෙන් ටියුට් එකේ ඇඳලා තියෙන නිසා භාණ්ඩ ඇනවුම් පද්ධතිය right එතකොට මේ භාණ්ඩ ඇනවුම් පද්ධතියට එදී ඉඳලා සම්බන්ධ වෙන කෙනා තමයි පාරිභෝගිකයා නැත්නම් කස්ටමර් right ගණදෙනු කරුවා කියලා ලියන්න පුළුවන් පාරිභෝගිකයා කියලා ලියන්න. හරි. එතකොට මේකේ සිද්ධ වෙන පළවෙනි ක්‍රියාව මොකද්ද? ඔතන අපේ විස්තරේ කියලා තියෙනවා නේද? නිවසේ සිට සාප්පු යාමට ඉඩ සලසන භාණ්ඩ ඇනවුම් ක්‍රමයක විස්තර ඔබට ලබා දී ඇතැයි සිතමු. ගණදෙනු කරුවෙකුට නාමාවලිය ලැබී යමක් මිලට ගැනීමට අවශ්‍ය වූ විට. ඒ කියන්නේ නාමාවලිය කියන එකක් මෙයාට ලැබෙන්න ඕනේ. කැටලොග් එක කියලා අපි ඉංග්‍රීසියෙන් කතා කරලා තියෙනවා. එතකොට අපි මේක ලියනවා නාමාවලිය. හොඳට මතක තියාගන්න මෙතන අපි කතා කරන්නේ ඩේටා එක ගැන විතරයි.
right ඒතර නාමාවලිය මෙයාට ලැබෙනවා නාමාවලිය ලැබුණාන් පස්සේ මෙයාට පුළුවන් ඕඩර් කරන්න ෆෝන් එකෙන් ෆැක්ස් එකෙන් නැත්නම් ඊමේල් එකකින් right ඒතර කෙසේ හෝ වේවා පද්ධතිය පැත්තට යන්නේ ඇනවුම කියන එක ඕඩර් එක කියන එක right ඒතර ඒක ඔයාට ඕඩර් ඩීටේල්ස් කියලා ලියන්න පුළුවන් නිකම්ම ඕඩර් කියලා ලියන්න පුළුවන් ඇනවුම නැත්නම් ඇනවුමට අදාළ දත්ත එතකොට මේ විදිහට මෙතනින් ඇනවුම කියන එක පද්ධතියට ලබා දෙනවා. ඇනවුම මේ කම්පැනි එකට නැත්නම් මේ පද්ධතියට ආවයි පස්සේ පාරිභෝගිකයට යවනවා ඉන්වොයිස් එකක් නේද? එනම් පාරිභෝගිකයට හම්බ වෙනවා ඉන්වොයිසිය. නිතරම ડોකියුමන්ට් එක කියලා කියන්නේ මතක තියාගන්න ඩේට් එකක්. right ඒක නිසා අපිට ડોකියුමන්ට්ස් මොකක් ලේඛනයකට අදාළව ඒ ලේඛනයේ නම ඒ විදිහටම ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. right ඉන්වොයිස් එකක් මෙයාට යවනවා වගේම තමයි සිස්ටම් එක ඇතුලේ කම්පැනි එක ඇතුලේ දැන් බාණ්ඩ ටික ඇනෝම ඕකේ වෙනවා. ඕකේ වෙලා ඉවර වෙලා ඊට පස්සේ පාරිභෝගිකයාට බාණ්ඩ ටික යවනකොට යවන්නේ ඩිලිවරි නෝට් එකක් එක්ක. ඒතර දැන් භාණ්ඩ කියන එක අපි මෙතනදී පෙන්වන්නේ නැහැ. මොකද මෙතන අපි කතා කරන්නේ දත්ත ගැලීමේ සටහන. data flow diagram එකක්. ඒතර භාණ්ඩ කියලා කියන්නේ දත්ත නෙවෙයි. සමහර භාණ්ඩ තියෙනවා දත්ත විදියට වැඩ කරන. නේ උදාහරණයක් විදියට e-book එකක්. නේද? එහෙම නැත්නම් software එකකට අදාළව තියෙන එක software එකක්. නැත්නම් key එකක්. software එකකට අදාළව තියෙන. ඒවා data එකක් විදියට අපි සලකන්න පුළුවන්. නමුත් මෙතන තියෙන භාණ්ඩ දත්තයක් විදිහට අපි සලකන්න බෑ right හැබැයි භාණ්ඩ ටික බෙදා හැරීම කරනකොට ඩිලිවරි නෝට් එකක් දෙනවා පාරිභෝගිකයා අතට දැන් මට මේකේ තව දුරටත් මෙහෙම ඊතල ඇද අඳින්න පුළුවන් එකම එන්ටිටි එකට කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් මම මේක නම්බරක්වත් වෙන්නේ right නමුත් මම මේක ඩුප්ලිකේට් කරනවා ඔයගලන්ට ඩුප්ලිකේට් කරන එකේ අත්දැකීම එන්නත් එක්ක එතකොට පාරිභෝගිකයා කියන එන්ටිටි එක මට මේ පැත්තෙන් ඩුප්ලිකේට් කරගන්න පුළුවන්. Good night, Jen. Okay, good night. Good night, Jen. Good night. I say good night. Okay, have a good sleep. Good night. Good night. Okay. එතකොට මම මෙතන පාරිභෝගිකයා නැවත අඳිනවා ඩුප්ලිකේට් කරලා එතකොට ඉන්වොයිස් එක යාට හම්බුනායින් පස්සේ බාණ්ඩ ටික ඩිලිවර් වෙන එක වෙන්නේ බාණ්ඩ ටික ඩිලිවර් වෙනකොට බෙදා හැරීමේ පත්‍රිකාව නේද කොහොමද මම ඒක කියලා තියෙන්නේ බෙදා හැරීමේ සටහන ඩිලිවරි නෝට් එතකොට බෙදා හැරීමේ සටහන පාරිභෝගිකයාට ලැබෙනවා බෙදා හැරීමේ සටහන හම්බුනායින් පස්සේ පාරිභෝගිකයා එයාගේ ඉන්වොයිස් එකයි ඩිලිවරි නෝට් එකයි කම්පෙයාර් කරලා බලලා ගෙවීම සිද්ධ කරනවා. ඒ ගෙවීම කියන එක මම කිව්වා විශේෂ අවස්ථාවක්. පේමන්ට් එක කියන එක අපි ડોකියුමන්ට් එකක් විදිහට තමයි සලකන්නේ. මොකද මුදල් කියන්නේ ડોකියුමන්ට් එකක් කියලා අපි සලකනවා. ඊට පස්සේ ගෙවීම සිද්ධ කරාම පාරිභෝගිකයාට හම්බ වෙනවා රිසීට් පතක්. නැත්තම් ලදු පතක්. ඕක ෆ්ලෝ කරගන්න තියෙනවා. හරි. එතකොට ඔච්චරයි අපිට තියෙන්නේ සිනාරියෝ එක කියවුවා. ඔකේ තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි සිස්ටම් එක මොකද්ද? සිස්ටම් එකෙන් එළියේ ඉන්නේ කවුද කියලා අඳුරගන්න එක. ඒක ඔයගලන්ට සිනාරියෝ එක කියවනකොට ෆිගර් අවුට් කරගන්න පුළුවන්. අයිඩියා එකක් එනවා රයිට් මේගොල්ලෝ තමයි ක්‍රියාවලි කරන කට්ටිය. ඒගොල්ලෝ තමයි සිස්ටම් එක. මේ ක්‍රියාවලි වලට බාහිරව ඉඳලා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කට්ටිය කියන එක. අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි මේ කියලා දීපු දේ තේරුණාද right
හරි. right මේක තේරුණා නම් ඕගොල්ලෝ ගාව තියෙනවා ඇති කියලා මම හිතනවා past paper books right පෙරලන්නකො 2015 කියන පේපර් එකට 2015 පේපර් එකේ ඔව් 2015 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි කොටස 6 වෙනි ගාන right try කරන්න බලන්න මම මෙතන ගාන දාන්නම් බලන්න එක තනියෙන් ඇඳ ගන්න පුළුවන්ද කියලා. ඕක ලකුණු 15ක ගානක්. මෙන්න මේ කියන එක. බලන්න try එකක් දීලා. මේක සම්බන්ධයෙන් මම පොඩි උදව් කිරීමක් කරන්නම්. මොකද ඒක හැමතැනකම ළමයා වරද්ද ගන්න ඕගොල්ලෝ. මේකේ කතා කරනවා සමාජිකයෙක් සහ පුද්ගලයෙක් ගැන. right? එතකොට හැම පුද්ගලයෙකුටම සමාජිකයෙක් වෙන්න බෑ. right? ඒක නිසා සමාජිකයා කියලා කියන්නේ එක entity එකක්. පුද්ගලයා කියලා කියන්නේ තවත් entity එකක්. right? එතකොට ඔතනදී සමාජිකයාට කරන්න පුළුවන් නැත්නම් සමාජිකයාගෙන් සිස්ටම් එකට එන දත්ත ප්‍රමාණයක් තියෙනවා පුද්ගලයාගෙන් සිස්ටම් එකට එන දත්ත ප්‍රමාණයක් තියෙනවා ඒ දෙකම ගැන සැලකිලිමත් වෙලා ඕක try කරන්න හරි ටක් ගාලා කරන්න දැන් වෙලාව 8:24යි අපි විනාඩි 20කින් විතර ඔබ දැන් කතා කරමු මේ පැය භාගයක් වුණා වෙන්නේ නැහැ මම 8:45ට අපි කතා කරනවා
right. දෙන්නෙක් අඩු වෙලා තියෙනවා. කවුරු ගිහින්ද තියෙන්නේ? සහනුයි සුබෝදයි නේද? හරි. ඔය ඉන්න තුන් දෙනෙක් අඳින්නකෝ. ඔයගලන්ට ඇඳ ගන්න අපහසු නම් පුතේ කියන්න. මොකද ඔයගොල්ලෝ try කරන එක තමයි ඕකේ වැදගත්ම දේ. මම විතරක් දේවල් ඇඳලා ඕගලන්ට විභාගේ පාස් වෙන්න බෑ. ඉන්න කට්ටිය ඇඳලා ඉවර නම් මට ඉන්ඩිකේට් කරන්න. ඉවරයි කියන එක. ඕක try කරන්න. ඕක first time ඔයගලන්ට සම්පූර්ණයෙන් අඳ ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කොතනද වැරද්ද තියෙන්නේ කියන එක ඉගෙන ගන්න.
Right, Harshani, उत्तरे आवा कोवरम හොඳයි. ඔව් හර්ෂණී එකම එක වැරද්දයි තියෙන්නේ. ඒ වැරද්ද තමයි member කියන කෙනා ebooks system එකෙන් පුතේ ගන්නෙ. ඔයා ඇඳලා තියෙන්නේ member ගේ ඉඳලා LIPS එකට ebooks යනවා කියලා. එයා කරන්නේ username and password දීලා ebooks අරගන්න එක. එතන විතරයි වැරදි තියෙන්නේ පුතේ. ඒ කියන්නේ 15 වෙනි 14ක් හරි. හොඳයි. හරි දුව 2016 ගාන try කරන්න. දැන් meeting එකෙන් leave වුණාට කමක් නැහැ. මොකද ඔය තුන් දෙනා විතරනේ ඉන්නේ. 2016 ගාන try කරන්න. මේකත් අපි ඊළඟ දවසේ කතා කරගමු. අනිත් දෙන්නත් ඇඳපුවා මට එව්වොත් එවලා leave වුණාට කමක් නැහැ දුවේ.
ඉඳුවරේ කොයි හරි යන්නේ රිද්ම right මම හිතන්නේ හෙට්ටිආරච්චි කියන්නේ ඉඳුවරේද රිද්මද ඔව් පුතේ මේ හෙට්ටිආරච්චි පුතේ මෙතන තියෙන අඩුපාඩුව තමයි LIPS කියන එක ටිකක් ලොකුවට අඳින්න පොඩි කොටුවක් අඳින්න එපා right ටිකක් ලොකු කොටුවක් අඳින්න ඊළඟට membership application එක ගියපු විදිය හරි activation code කියන එක දුව මේ round කරලා තියෙනවා එතකොට activation code එක කියන එක round කරගන්න එපා right ඒක data එකක්නේ entity එකක් වගේ පෙන්නලා තියෙන entity එක කරගන්න එපා activation code එක flow වුණා කඩේරි දෙකේ percent එනවා ඒකත් activation code කඩේරි මැද්දේ තමයි ලියන්න ඕනේ ඊළඟට activation code එක හරි එතන මෙතන ලැබෙනවා activation code එක දීලා username password අරගන්නවා ඔව් අරගන්න එකේදී username විතරයි අරගන්නවා පෙන්නලා තියෙන්නේ username and password කියන දෙකම member අරගන්න ඕනේ activation code එක දුන්නාම username password දෙකම අරගන්න ඕනේ ඊට පස්සේ username password දීලා ebook refer කරන්න ඕනේ එතකොට මෙතන username කියන තැන username and password කියලා settle වෙන්න ඕනේ ලියවෙන්න ඕනේ ඊළඟට මේ activation code එක round වෙලා තියෙන එක අස් වෙන්න ඕනේ. එතන නිකන් වචනේ විතරයි තියෙන්නේ. අනිත් ටික ඔක්කොම හරි. LIPS කියන එක ටිකක් ලොකුවට අඳින්න. right. හරි කමක් නැහැ රිද්ම. ඔය හිමින්සරේ මට WhatsApp කරන්න කමක් නැහැ. right 2016 එකත් try කරන්න ගෙදරදී. දැන් leave වුණාට කමක් නැහැ. කට්ටිය ගිහිල්ලානේ තියෙන්නේ. right